liquid gases වලින් හදලා තියෙන්නේ. ඉංග්‍රීසි වලින් කියන්න comprised of soil, liquid and gases. It occurs on the land surface. හරි. ඊළඟට අපි මේ soil එකේ role ගැන කතා කරා නේද? කීයක් කතා කරාද? 5ක්. හරි. ඒකේ කියන්න බලන්න කවුරු හරි මට හෙට්ටිආරච්චි කියන්න බලන්න මොනවද අපි කතා කරේ කියලා. අකේ එදා මට එන්න බැරි වුණා ක්ලාස් එකට. soil connection අපි හරි. netmini අපි එදා අර මේ ඒ කියන්නේ සිලිකේට් නන් සිලිකේට් ප්‍රයිමරි සෙකන්ඩරි ඒ මිනරල් ගැන කතා කරා. නෑ නංගි මං අහන්නේ අපි පළවෙනිම දවසේ පළවෙනි දවසේ හිටියා නේද? නෑ දෙවෙනි එකට ආවේ. දෙවෙනි එකට ආවේ. හරි. හරි. කාට හරි කවුරු හරි කමන්නේ වොලන්ටියර් කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ බලන්න මොනවද අපි කතා කරේ කියලා. Medium for plant growth, regular water supply, habitat for soil organisms, landscaping and engineering medium, recycle of raw materials. හරි. ඊට පස්සේ ඒ ටික ඉවරයි. එතකොට දෙවෙනි දවසේ කතා කරේ මොනවද කියලා මතක කෙනෙක් මට කියන්නකෝ. Soil minerals soil minerals ගැන. එතකොට පාතන නංගි soil mineral එකක් කියන්නේ මොකක්ද? Mineral is defined as a naturally occurring මට මතක නැද්ද? සිංහලෙන් මතකද? සිංහලෙන් මතක් කරගෙන තමයි කියන්නේ කීයත් මතක් වෙන්නේ. හරි. මොකක්ද අපි හරි වෙන කෙනකින් අපි අහලා බලමු. උදිත අක්කා මතකද මිනරල් එකක් කියන්නේ මොකක්ද කියලා? naturally naturally chemical naturally chemical රසායනික සංයුතිය සමානයි. රසායනික සංයුතිය සමානයිද? එක මේ කණිජය ගත්තහම සමානයි. හරි. අපි පොදුවේ කොහොමද ඩිෆයින් කරේ? මිනරල් එකක් කියන්නේ ස්වභාවිකව පවතින නියත රසායනික සංයුතියකින් තියෙන ඒ වගේම නියත හැඩයක් තියෙන ද්‍රව්‍යයක් විදිහට. එහෙම නේද? ඔව් ඔකේ. හරි. එතකොට දැන් මම අහද්දි ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් වෙනවා. හරිද? ඊට පස්සේ අපි කතා කරා characteristics ගැන. එතකොට characteristics කීයක් ගැන කතා කරාද? පහක්. හරි. ඊට පස්සේ classification formation ගැන කතා කරා. මතකද formation එක කොහොමද form වෙන්නේ කියන minerals? cooling of magma. cooling of magma. ඔව්. ආය තව විදි දෙකකින් මේ minerals form වෙනවා කිව්වා. ආය evaporation. cooling of hot gases. හරි. එතකොට classification එක ගැන කතා කරා. එතකොට අපි මුලින්ම classify කරා පළවෙනියටම ක්‍රම දෙකකට classify කරා. කොහොමද classify කරේ ප්‍රබෝධා? ප්‍රබෝධා නැද්ද? ප්‍රබෝධ හරි ප්‍රබෝධා හරි. Okay.
අක්ෂුටායි කියනකොට මට ඇහුන්නේ හරි. මිනරල්ස් අපි ක්ලාසිෆයි කරේ කොහොමද නංගි? primary minerals, secondary minerals, ආය silicate minerals, non-silicate minerals. හරි. ප්‍රයිමරි මිනරල්ස් වලයි සෙකන්ඩරි මිනරල්ස් වලයි තියෙන එක වෙනස්කමක් මට කියන්නකෝ. මම දැක්කේ හරි. නෑ හංසිකාට අපි දෙමු අවස්ථාව මේ chance එක. හරි හංසිකා කියන්නකෝ බලන්න. හංසිකා සඳමීනි. නැද්ද? නෑ. උමේෂා නයනමාලි. ඒත් නැද්ද? නෑ. හරි. එහෙනම් තරිඳු මල්ලි මතකද? අර මේ ගෙදර. කියන්න මල්ලි ප්‍රයිමරි මිනරල්ස් උයි සෙකන්ඩරි මිනරල්ස් උයි අපි වෙනස්කම් ගත්තාම කොහොමද අපි කියන්නේ වෙනස්කම්? සිග්නල් ප්‍රශ්නයක් අඩිය නේද? හරි කමක් නෑ මල්ලි අපි වෙන කෙනෙක්ගෙන් අහමු. පාරමී Primary minerals are formed at high temperature and high pressure and under reducing condition without free oxygen. Secondary minerals forms at low temperature and low pressure through oxidation. හරි. හරි. එතකොට සිලිකේට් මිනරල්ස් වලයි non silicate minerals වලයි තියෙන ප්‍රධාන වෙනස්කම් මොකක්ද? තරිඳු මල්ලි ඔයා මේ කමක් නෑ මල්ලි. ඔය මියුට් කරන්න. එයාට සිග්නල් නෑ වගේනකෝ කවුරු හරි වෙන කියන්නකෝ. Silicate minerals වල silicate තියෙනවා tetrahedron. එතකොට non silicate minerals වල මේ tetrahedron නැහැ. හරි. tetrahedron එකක් හැදිලා තියෙන්නේ කොහොමද? සිලිකන් එකයි ඔක්සිජන් 4යි. හරි 4යි. එතකොට මට කියන්නකෝ non silicate minerals වලට කියන තව නමක් කවුරු හරි? native elements. native minerals. native elements. හරි. හරි. ඔයාලට එතකොට ප්‍රශ්න නෑ නේද එදා කරපු වගේ මතකයිද? පොඩ්ඩක් හරි ආයෙ බලුවද? අක්කේ මේ අර වෙදරින් කියලා තිබ්බේ ඒ කියන්නේ secondary minerals හැදිලා තියෙන primary minerals වලින් කැඩිලා හැදිලා කියන එකද වෙදරින් කියන්නේ? ඔව් වෙදරින් කියන්නේ නංගි ඒ කියන්නේ වෙදරින්ස් වල එක එක කොටස් තියෙනවා. හරිද? ඒ කියන්නේ chemically physically හරි biologically හරි. වෙදරින් කියන්නේ normally ජීර්ණය වෙලා ඒ කියන්නේ කැඩිලා වගේ තමයි. හරිද? හරිද? ඔයගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද? ඔව් අක්කේ හම්බුණා. thank you. හරි. හරි ඊළඟ එක්කෙන ආයෙ කවුරු හරි තියනවද ප්‍රශ්න? නෑ නේද? හරි. හරි අද එතකොට අපි කතා කරන්න යන්නේ physical properties of minerals ගැන. හරි. එතකොට physical properties of minerals මේ section එක ගැන කතා කරපුවම දැන් මේ අපි කතා කරනවා මෙතන physical properties 8ක් ගැන. හරිද? ඔයාලා දැනගෙන ඉන්න ඕනි මේ physical properties 8ම define කරන්න. ඒ කියන්නේ ඒක මොකක්ද කියලා අහුවොත් ඒකේ තේරුම ලියන්න මේකෙන් කියන්නේ මේකයි කියලා. ඒක දැනගෙන ඉන්න ඕනි. ඒ වගේම ඒවට examples දැනගෙන ඉන්න ඕනි. හරිද? එතකොට මම මේ පටන් ගන්න කලින් කියන්නේ ඔයාලට ස්පොට් එකේදී ටයිප් කරලා දෙන පේපර් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්පොට් එකේදී එහෙන් මේකෙන් දෙන පේපර් එකක් තියෙනවා ඩිපාර්ට්මන්ට් එකෙන්. එතකොට එයාලා අහනවා
physical properties සමහර minerals තියෙනවා එකම physical property එකක් නෙමෙයි physical properties ගොඩකට අහු වෙන්න පුළුවන්. example එකක් විදිහට ගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා ඒ ඔක්කොම ඒ කියන්නේ ඒ examples මතක තියෙන්න ඕනේ. මේ physical property එකට මේ mineral එකයි තියෙනවා. ආය මේ physical property එකට මෙන්න මේ mineral එක අයිති වෙනවා කියන එක මතක තියෙන්න ඕනේ. හරිද? examples ගැනයි definitions තමයි මේකේ ගොඩක්ම වැදගත් වෙන්නේ. හරිනේ? හරි. එතකොට physical properties of minerals කියවහම අපි physical properties කියන්නේ අපි අපේ as ඒ කියන්නේ observation එකකින් බලාගෙන අපිට දැකලා අඳුර ගන්න දෙයකට තමයි ඒ ගතිගුණයට තමයි අපි කියන්නේ physical property එකක් කියලා. හරිද? එතකොට importance. ඒ කියන්නේ මේ physical properties ඇයි අපිට උදව් වෙන්නේ? මොකද්ද physical properties වල ප්‍රයෝජනය? ඇයි වැදගත් වෙන්නේ කියන එක තමයි මේ කියන්නේ. හරිද? එතකොට physical properties වැදගත් වෙන්නේ හරි අපි නිකන් අහලා බලමු කාගෙන් හරි කාට හරි කියන්න පුළුවන්ද physical property ඇයි වැදගත් වෙන්නේ කියලා? නිකන් guess කරන්න පුළුවන්ද කාට හරි? ඇයි අපි physical properties දැනගත්තොත් ඒක අපිට මොකටද වැදගත් වෙන්නේ? කොයි විදිහටද? identify කරගන්න. minerals identify කරගන්න. හරිද? අපිට mineral එකක් දැක්කහම ඒ mineral එක දැක්කහම කියන්න පුළුවන් මේ mineral එක මේක තමයි මේ mineral එක. mineral එකේ නම අපිට දැක්කහම කියන්න පුළුවන් එක එක properties වලින් අපිට කියන්න පුළුවන් මේ mineral එක මේක කියලා. අන්න ඒකට වැදගත් වෙනවා. හරිද? It can be used to determine the identity of the mineral. හරි? කියන්නේ මේ physical properties use කරන්නේ බොහෝ විට මේ minerals identify කරගන්න. හරි. එතකොට තව එකක් තියෙනවා මේ physical properties වල අපිට physical properties වැදගත් වෙන්නේ ඒක easy method එක ගොඩක්ම easy method එක minerals අඳුරගන්න chemically identify කරගන්න යනවට වඩා. මොකද chemically කිව්වහම ඒක ගොඩක් අමාරුයි. මොකද ඒකට special equipments ඕන වෙනවා. ඒ වගේම ඒක ගැන අපි ඒ කියන්නේ ඒක අපි identify කරගන්න යද්දී ඒ chemically identify කරගන්න යද්දී ඒ කරන්න ඕනි procedures දැනගන්න වෙනවා. ඒකට මොකක් හරි knowledge එකක් තියෙන්න ඕනි. ඒ වගේම practice එකක් තියෙන්න ඕනි. skill එකක් තියෙන්න ඕනි. එහෙම බලලා compare කරපුවාම physical properties කියන දේ chemically අපි analysis එකට යනවට වඩා easy method එකක් minerals identify කරගන්න. හරිද? ඒක තමයි මේ කියන්නේ it is an easy method to identify minerals based on the physical properties because chemical analysis is extremely difficult. හරිද? ඒකට chemically අපි analyze කරන්න යනවා නම් ඒක ගොඩක් يعني ඇත්තටම ඉතින් ගොඩක් අමාරුයිනේ. ඊට වඩා physical properties වලින් ඒ කියන්නේ භෞතිකව අපි දැකලා කියන්නේ අපේ දැකීමෙන් බලා මේ අඳුර ගන්න එක ලේසි. It needs equipment and much skill and knowledge. Chemically analyze කරන්න යනවා නම් අපිට skill එකකුයි ඒ කියන්නේ ඇත්තටම skill එකක් ඕනිනේ. ඒ වගේම knowledge එකකුත් ඕනි. හරිද? මෙන්න මේක තමයි physical properties වල වැදගත්කම minerals වල. දැන් මට කියන්න කවුරු හරි මේ slide එකේ ප්‍රශ්නයක් තියෙනවද? නෑ නේද? මනිෂි නෑ නේ නංගි? නැහැ අක්කේ. හරි. මේකේ physical properties වැදගත් වෙන්නේ අය කියලා තමයි අපි මේ කියලා දුන්නේ. හරි. ඊට පස්සේ මොනවද minerals වල තියෙන physical properties? කියන්නේ minerals identify කරන්න අපි යොදා ගන්න physical properties මොනවද කියලා තමයි මේකේ තියෙන්නේ. හරිද? පළවෙනි එක structure, fracture, cleavage, luster, color, ඊට පස්සේ specific gravity, streak and hardness. හරිද? මෙන්න මේ අට තමයි අපි use කරන්නේ minerals identify කරගන්න physical properties විදිහට. හරිද? එතකොට මෙන්න මේ ඒ කියන්නේ හැම එක ගැනම ඒ කියන්නේ මෙන්න මේ structure ගොහම ඒක definition එක ඒ වගේම ඒකට එන උදාහරණ මතක තියෙන්න ඕන. fracture එහෙමයි, cleavage එහෙමයි, luster, color මේ හැම එකකම මතක තියෙන්න ඕන.
ස්පෙસિෆික් ග්‍රැවිටි නම් බොහෝ විට පොඩි ගාණක් තමයි හදන්න එන්නේ. ඒකට අනිත් ටිකේ ඔක්කොම මතක තියෙන්න ඕනි. හරිද? හරි. ඊට පස්සේ පළවෙනියටම අපි යනවා ස්ට්‍රක්චර් එක ගැන කතා කරන්න. ස්ට්‍රක්චර් එක කියන්නේ කොහොමද මේ මිනරල්ස් හැදිලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ කොහොමද ඒ කියන්නේ මිනරල්ස් වල තියෙන ආකෘතිය ගැන තමයි මේ කියන්නේ. Arrangement of aggregate in a mineral could be referred to as structure. ඒ කියන්නේ මිනරල්ස් හැදෙන්න දායක වෙන දේවල් කොයි විදිහටද arrange වෙලා තියෙන්නේ කියන එක තමයි. ඒ කියන්නේ එක එක අපි කියවන එක එක patterns වලට arrange වෙලා තියෙන කියන මොන විදිහේ patterns වලටද arrange වෙලා තියෙන්නේ කියන එක තමයි මේකේ කියන්නේ. හරිද? There are number of structures known in minerals. ගොඩක් structures තියෙනවා minerals වල. හරිද? හරි. දැන් ඔන්න අපේ minerals වල structures වලට තමයි අපි මේ යන්නේ. හරිද? එතකොට structure එකක් කියන්නේ මොකක්ද? Arrangement of aggregate. ඒ කියන්නේ minerals හැදෙන්න දායක වෙන දේවල් කොහොමද arrange වෙලා තියෙන්නේ මේ mineral එකේ ඇතුලේ. ඒ කියන්නේ කොයි ආකෘතියටද කොයි හැඩයටද හැදිලා තියෙන්නේ කියන එක. හරිද? එතකොට පළවෙනි structure එක තමයි crystalline. හරි. crystalline structure එකේ example එක තමයි marble. හරිද? marble එක මේ මාබල් තමා මේ ඔයාලට පේන්නේ. බලන්න නිකන් කිරි සුදු පාටට තියනවා නේද? නිකන් කිරි සුදු පාටයි වගේ නේද? එතකොට මෙන්න මේ මාබල් කියන මිනරල් එක තමා මේක මේ ඔයාලට මේ දීලා තියෙන්නේ. හරිද? මේ ඔයාලා ලැබ් එකේ බලන්න පුළුවන්. නිකන් මේක නිකන් මතක තියාගන්න ලෑස්ති වෙන විදිහට ඒක ටිකක් නෝට් කරගෙන ඉන්න. හරි. එතකොට crystalline structure එක form when it tends to form crystals depending on the angles and the length of axis joining opposite planes. හරිද? මෙන්න මේ crystalline කියන එකේ එන්නේ structure එක form වෙන්න. يعني එන්නේ crystalline කියන structure එක form වෙන්නේ ඒ crystals වල ඒ කියන්නේ එක එක length වලින් අක්ෂ තියෙනවා. ඒ කියන්නේ එක දිගවල් වලින් යුක්ත අක්ෂ තියෙනවා. හරිද? මෙන්න මේ අක්ෂ වලින් තමයි ඒ මිනරල් එකේ තියෙන එක තල ජොයින්ට් වෙන්නේ. හරිද? ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධව තියෙන තල ජොයින්ට් වෙන්නේ. අන්නේ ඇක්සිස් අතරත් කෝණයක් තියෙනවා. අන්නේ ඇක්සිස් වල length එකයි අපි දැන් කිව්වා length එකයි ඒ ඇක්සිස් අතර තියෙන කෝණයයි මත තමයි මෙන්න මේ crystalline කියන ස්ට්‍රක්චර් එකට මිනරල්ස් ස්ට්‍රක්චර් එකට මිනරල්ස් ෆෝම් වෙන්න දායක වෙන්නේ. හරිද? මම ආයෙත් කියන්න. ඒ කියන්නේ මේ ක්‍රිස්ටලයින් කියන ස්ට්‍රක්චර් එක ෆෝම් වෙන්න ඒ ස්ට්‍රක්චර් එකකින් ක්‍රිස්ටල්ස් ෆෝම් වෙන්න එහෙම නැත්නම් මිනරල්ස් ෆෝම් වෙන්න ඩිපෙන්ඩ් වෙන්නේ ඒ ස්ට්‍රක්චර් එකේ තියෙන ඇක්සිස් ඒ කියන්නේ අක්ෂවල length එක කියන්නේ දිග. හරිද? ඒ අක්ෂවල කියන්නේ දිගයි එන්නේ අක්ෂ අතර තියෙනවනේ කෝණ එකම විදිහට තියෙන්නේ නැහැනේ. එකම තලවල අක්ෂ තියෙන්නේ නැහැනේ. ඒකට එන්නේ අක්ෂ අතර කෝණයයි තමයි මේ ඩිපෙන්ඩ් වෙන්නේ. හරිද? එතකොට මේ ඇක්සිස් වල length එක එකම වෙන්නේ නැහැ. සමහර ඒ වගේ වෙනස් වෙනවා. සමහර ඒ වගේ එකම වෙන්නත් පුළුවන්. සමහර ඒ වගේ වෙනස් වෙනවා. කියන්නේ හැම මිනරල් එකම එකම වෙන්නේ නැහැ. එක සමාන වෙන්නේ නැහැ. ඇක්සිස් එකේ length එක. හරිද? ඒ වගේම තියෙන ඇක්සිස් ගානක් වෙනස් වෙනවා මිනරල් එකෙන් මිනරල් එකට බොහෝ දුරට. හරිද? ඒක තේරුණාද? තේරුණාද ඒක? තේරුණා. හරි. එතකොට ආය පොඩ්ඩක් කියන්නකෝ. හරි මල්ලි. හරි. ක්‍රිස්ටලයින් කියන ස්ට්‍රක්චර් එක ෆෝම් වෙද්දී ඒ කියන්නේ ක්‍රිස්ටලයින් කියන්නේ ස්ට්‍රක්චර් එකක්. හරිද? ඒ ස්ට්‍රක්චර් එකට මේ ක්‍රිස්ටල්ස් එහෙම නැත්නම් මිනරල්ස් ෆෝම් වෙද්දී කරුණු දෙකක් බලපානවා. මොකක්ද දන්නවද කරුණු දෙක? එකක් තමා දැන් මේ මිනරල් ස්ට්‍රක්චර් එක ගත්තොත් අනේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන ඇක්සිස් තියෙනවා. අපි කියන්නේ අක්ෂ තියෙනවා. අන්නේ අක්ෂවල දිග එක දැන් අපි හිතමුකෝ කොහොමද අක්ෂ 3ක් තියෙනවා කියලා.
ඒ අක්ෂය එක විදිහට හැදිලා ඒ කියන්නේ අපි හිතමු එක ස්ට්‍රක්චර් එකකට ෆෝම් වෙලා තියෙනවා. හරිද? එතකොට ලෙන්ත් එක ඒ අක්ෂවල ලෙන්ත් එකයි ඒ අක්ෂ හැදිලා තියෙද්දි ඒ කියන්නේ ජොයින්ට් වෙනවනේ එක තැනකින්. හරිද? අන්නේ අක්ෂ අතර ඇන්ගල් එකත් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. තේරුණාද? තේරුණාද? හරි. තේරු නැත්නම් ආයෙත් අහන්න මම කියලා දෙන්නම්. ඒ කියන්නේ උපරිමයටම කියලා දෙන්නම් මට පුළුවන්. හරි? අන්නේ ඒ සාධක දෙක තමයි බලපාන්නේ මේ ක්‍රිස්ටලයින් කියන ස්ට්‍රක්චර් එක ෆෝම් වෙන්න. හරිද? මේ ක්‍රිස්ටලයින් කියන ස්ට්‍රක්චර් එක ආය further divide කරන්න පුළුවන් types 6කට. හරිද? පළවෙනි එක තමයි cubic. පටල ගන්න එපා. ක්‍රිස්ටලයින් කියන්නේ මේන් ස්ට්‍රක්චර් එක. ඒක ආය බෙදෙන්න ඕනි ස්ට්‍රක්චර්ස් 6කට. ඒ කියන්නේ මේකේ further divide එකක් මේක වෙන්නේ. ඒවා 6 types 6කට බෙදෙනවා. හරි පළවෙනි එක cubic structure එක. ඒකේ crystals are usually shaped like blocks with similar and symmetrical faces. එතකොට මේවා නිකන් යම් බ්ලොක් එකක් වගේ මේ වල තියෙන්නේ මේ හේලයිට් එක මේ වල දීලා තියෙන්නේ. එතකොට නිකන් බ්ලොක් ලයික් ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ මුහුණ ඒ කියන්නේ මිනරල් එකේ හැම මුහුණතම වගේ නිකන් සමාන හැඩයකින් වගේ හැඩයකින් ඒ කියන්නේ සමානයි වගේ තමයි තියෙන්නේ. හරිද? ඔයාලට මිනරල් එක ගත්ත ගමන් අර හරියටම එහෙම බලන්න බෑ. හැබැයි අපි කියද්දි කියනවා ඒ කියන්නේ අපි සාමාන්‍ය ඉගෙන ගත්තී කියනවා එක සමානයි කියලා. හරිද? ඇක්සිස් 3යි. ඒ කියන්නේ මේ ස්ට්‍රක්චර් එකට කියුබික් කියන ස්ට්‍රක්චර් එකේ ඇක්සිස් 3යි. ඒ ඇක්සිස් තුනම equal. ඒ කියන්නේ length එකකින් equal angle එක. ඒ කියන්නේ ඇක්සිස් අතර angle එක 90යි. අංශක 90යි. example එක halide. හරිද? ඔය කියුබික් කියන ස්ට්‍රක්චර් එක. ඒ ස්ලයිඩ් එකේ ප්‍රශ්න තියෙනවද? දැන් ඔය මේකේ දැන් ඔයාලා පාඩම් කරන්න ඕනි ක්‍රිස්ටල් කිව්වහම මාබල් කියන එක්සාම්පල් එක මතක තියෙන්න ඕනි. එතකොට කියුබික් ඒකල ඒක සබ් ඩිවයිඩ් වෙනවා කියලා මතක තියෙන්න ඕනි. ඊට පස්සේ කියුබික් කිව්වහම ඒක එක්සාම්පල් එක මතක තියෙන්න ඕනේ. මොකද්ද ෂේප් එක කියලා මතක තියෙන්න ඕනි. මේවා සමහර විට ක්විස් එකට අහන්න පුළුවන්. ටිකක් පොඩ්ඩක් ඉතින් බලා ගන්න. ගොඩක්ම මතක් තියෙන්න ඕනි මේ ස්ට්‍රක්චර් එක කොහොමද ෆෝම් වෙලා තියෙන්නේ. ඒ වගේම හැඩේ මොකක්ද ඔයාලට අඳුර ගන්න ලේසි වෙන විදිහට. දැන් බලන්න හේලයිට් එක ගුවොත් මේ නිකන් මේ බලන්න මේ කියන්නේ දැක්කීමෙන් ඔයාලට නිකන් පොඩ්ඩක් ඔළුවට මතක තියාගන්න පුළුවන්. මේක වගේ තමයි. කියන්නේ තමන්ටම ක්‍රමයක් හදාගන්න මතක තියාගන්න. එක එක්කෙනාට ඒක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. තමන්ටම ක්‍රමයක් හදාගෙන තියාගන්න මතක තියාගන්න ස්පොට් එකේ. හරිද? එතකොට මේ ස්ලයිඩ් එකේ ඔයාලට ප්‍රශ්න තියෙනවද? අද මොකද කට්ටිය ඔක්කොම සයිලන්ට්? නෑ අක්කේ. කවුද මේ 0.55? නමක් නැහැ. හරි. ඊළඟ ස්ට්‍රක්චර් එක ටෙට්‍රාගෝන. හරිද? ඒ ස්ට්‍රක්චර් එකේ එතකොට ටෙට්‍රා කිව්වහම ඔයාලට මතක් වෙන්න ඕනි 4යි කියන එක. හරිද? එතකොට the crystals are shaped like four-sided prisms and pyramids. ඒ කියන්නේ නිකන් මේක නිකන් පැති හතරක් තියෙන ප්‍රිස්මයක් වගේ කියලා මතක තියෙන මේ ඒකට උදාහරණය සර්කල්. හරි. එතකොට ඒකෙත් ඇක්සිස් 3යි දෙකක් equal අනිත් එක equal නෑ. ඒ කියන්නේ අනිත් මේ 3ක් තියෙනවා දෙකක් length එකෙන් equal අනිත් එක equal නෑ. එක්කෝ ඒකේ දිග වැඩි වෙන්නත් පුළුවන් එක්කෝ අඩු වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි angle එක ඒත් 90යි. හරිනේ. ඒකට example එක circle. හරි. ඊට පස්සේ ඊළඟ එක orthorhombic. හරිද? These crystals are short and stubby. ඒ කියන්නේ නිකන් කොට වගේ අදහසක් කොටයක් වගේ අදහසක් ඒ වගේ කියලා තමයි කියන්නේ. ඒ ඇක්සිස් 3යි ඒකෙත් හැබැයි එකක්වත් සමාන නැහැ. all unequal. ඒ කියන්නේ length එකෙන් සමාන නැහැ. හරිද? හැබැයි angle එක
90යි example එක topaz. හරිද? මේව මතක තියාගන්න තමයි තියෙන්නේ. මොන හරි අහන්න තියෙනවා නම් අහන්නකෝ. නෑ නේද? අක්කේ අපිට ඇක්සිස් ගාන එහෙම ලියන්න එහෙමත් වෙනවද? ඒ කියන්නේ ස්පොට් එකට දෙනවා. නෑ ස්පොට් එකට නම් නංගි ඇක්සිස් ගාන ලියන්න ඕනේ නෑ. එච්චර ඒවා මතක තියාගන්න ඕනෙත් නෑ. හැබැයි ඉතින් කුයිස් එකට එහෙම ඉතින් පොඩි ප්‍රශ්නයක් දැම්මොත් ඒක නිසා චුට්ටක් ඉතින් ටච් එකේ ඉන්න. ඒ කියන්නේ ඇක්සිස් එහෙම නම් ඉතින් ලොකුවට අහන්නේ නෑ. හරිනේ? හරි. හරි. ඊළඟට මොනොක්ලිනික්. හරිද? එතකොට crystals are short and stubby with tilt faces at each end. හරිද? එතකොට මොකක්ද crystals are ඒත් නිකන් කොටයි වගේ අදහසක්. ඒකේ ඒ කියන්නේ නිකන් ආනතව තියනවා වගේ අදහසක් තමයි මේකේ කියන්නේ. හරිද? හැම ඒ කියන්නේ හැම එන්ඩ් එකම නිකන් ආනතව වගේ තමයි තියෙන්නේ. නිකන් කොටයි කියන්නේ නිකන් අර කොටයක් වගේ කියලා කියන්නේ. මේකෙත් තියෙනවා ඇක්සිස් 3ක් all are unequal. හරි. එතකොට ඒ කියන්නේ මේකෙත් ඇක්සිස් 3යි හැබැයි length එකෙන් සමාන නැහැ. හරිද? එතකොට ඒකේ example එක තමයි epidote. හරි. ඒකේ example එක තමයි epidote. හරි. මෙතන මම මිස් කරා two axes lie in the same plane at right angles to the each other. හරිද? මේකේ axis 3යි කිව්වා. එතකොට axis දෙක එකම plane එකේ තියෙන. ඒ කියන්නේ එකම තලයේ තමයි axis දෙකක් තියෙන්නේ. අනිත් එක එකම තලයක නෙමෙයි තියෙන්නේ. හරිද? axis 3යි ඒ කියන්නේ ඒවා සමාන නැහැ. හරි දෙකක් එකම තලයේ අනිත් එක ඒ තලය නෙමෙයි එකම තලයක නෙමෙයි තියෙන්නේ. හරිද? example එක epidote. හරිද? ඊළඟ එක triclinic. හරිද? crystals are usually flat with sharp edges but exhibit no right angles. හරි? ඒ කියන්නේ ඒවට ඒ කියන්නේ flat with ඒ කියන්නේ sharp edges තියනවා නිකන් flat like structure එකක් තමයි තියෙන්නේ. හැබැයි 90 මේ කියන්නේ අංශක 90ෙන් හැදෙන ඇක්සිස් නැහැ. ඒ කියන්නේ ඇක්සිස් අතර ඇන්ගල් එක අංශක 90ක් නැහැ. හරිද? ඇක්සිස් තුනක් තියෙනවා. තුනම unequal, none are perpendicular to one another. ඒ කියන්නේ 90කින් දෙකක් අතර ඇන්ගල් එක 90ක් නෙමෙයි කියන එක තමයි මේකෙන් කියන්නේ. හරිද? ඇක්සිස් 3යි හැම එකක්ම unequal. example එක තමයි Pageauclair feldspar. හරි? මේ තියෙන්නේ Pageauclair feldspar එක. හරිද? හරි. ඒකේ අහන්න දෙයක් තියෙනවද? දැන් මේ පස්වෙනි එක. හරි. පස්වෙනි එක කියන්නේ මොන ස්ට්‍රක්චර් එකේ පස්වෙනි එකද? crystalline වල. crystalline වල. හරි. ඊළඟ එක 6 වෙනි ස්ට්‍රක්චර් එක hexagon. හරිද? These crystals are usually shaped like six-sided prisms or pyramids. ඒ කියන්නේ side 6ක් තියෙන prism එකක් හරි එක්ක pyramid එකක් හරි වගේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයාලට මේක දැක්ක ගමන් දැන් ඔයාලා lab එකට ගියපුවාම මේ අර අක්කා කිව්වනේ මේක මේ වගේ කියලා. ඒක ඒ වගේ නෙමෙයි. ඒකේම තමයි මේ කියන්නේ ඔයාලට ඒ විදිහටම බලන්න බෑ. හැබැයි නිකන් අපි කතා කරද්දි එහෙම තමයි කියන්නේ. හරි මේ තියෙන්නේ ඒකට example එක appetite. හරි ඒකේ axis 4ක් තියෙනවා. 3ක් equal lie in the same plane and intersect at 120 degree angles and fourth axis perpendicular to another three axes. හරි එතකොට තුනක් equal එකක් අනිත් තුනට ලම්බකව තමයි තියෙන්නේ. හරිද? හරි example එක Nepheline appetite. මේ තියෙන්නේ appetite. හරිද?
එතකොට අපි ක්‍රිස්ටලයින් කියන ස්ට්‍රක්චර් එකේ further divide වුණ ඒ කියන්නේ sub divide වුණ types 6ම කතා කරා. හරිද? මතකද? නිකන් ඔයාලට මේක නිකන් බෝරින් වගේ ඇති කවදාවත් අහලත් නැහනේ. කමක් නැහැ අහගෙන ඉන්න lectures වලදී තව තේරෙයි. හරිද? එතකොට මට කවුරු හරි කියන්නකෝ ක්‍රිස්ටලයින් ස්ට්‍රක්චර් එකේ ෆෝම් වෙන්න මොනවද ඩිපෙන්ඩ් වෙන්නේ? මොකද්ද මොන සාධක දෙකද ඩිපෙන්ඩ් වෙන්නේ? Angles and length of axis length of the axis. joining opposite plan. ඔව් හරි. එතකොට ක්‍රිස්ටලයින් ස්ට්‍රක්චර් එකට උදාහරණේ මාබල්. හරි. එතකොට ක්‍රිස්ටලයින් ස්ට්‍රක්චර් එක තව කොටස් 6කට බෙදෙනවා. ඒ 6 කියන්නකෝ බලන්න. cubic, tetragonal, හ්ම්. orthorhombic, orthorhombic monoclinic, monoclinic triclinic, triclinic triclinic, hexagonal. hexagonal. හරි. එතකොට ඔයාලා examples මතක තියෙන්න ඕන. හරිද? එතකොට structures වල දෙවනි main structure එක තමයි granular structure එක. ඒකට example එක තමයි olivine කියන්නේ. හරිද? It is an aggregate of granules. ඒ කියන්නේ පොඩි පොඩි කැපිටි වගේ එකතුවක්. හරිද? aggregate. මේ තියෙන්නේ olivine structure එක. නිකන් කොළ පාට වගේ පාටක් තියෙන්නේ. මේ තියෙන olivine structure එක sorry granular structure එකේ olivine කියන mineral එක තමයි මේ තියෙන්නේ. හරිද? ඊළඟ එක compact. compact කියන structure එකට උදාහරණය තමයි hematite ඊට පස්සේ opal. හරිද? solid granules those are invisible. ඒ කියන්නේ නිකන් ඝන විදිහට තියෙන කැටෙටි හැබැයි ඒවා අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇතුලේ තියෙනවා හැබැයි අපිට බලන්න බෑ. පේන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඊළඟ එක fireball. ඒකේ උදාහරණ තමයි kaolinite, pyrrhosite. මෙන්න මේකයි තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ දෙක මතක තියාගන්න. capable of break if crushed. හරිද? අපි පොඩි කරොත් ඒ කියන්නේ නිකන් මිනරල් එක පොඩි කරොත් ඒක කඩන්න පුළුවන්. හරිද? fireball කියන ස්ට්‍රක්චර් එක. හරි. ඊළඟ එක lamella. එකට example එක albite, inseparable plates. ඒ කියන්නේ අපිට plates වලට කඩන්න බෑ. කියන්නේ පොඩි ඒ කියන්නේ පොඩි plates වලට ඒක කඩන්න බෑ. හරිද? ඒ කියන්නේ වෙන් කරන්න බෑ. ඊළඟට foliate. ඒක biotite mica තමයි example එක. පොඩි plates වලට වෙන් කරන්න පුළුවන්. හරි. ඊළඟ එක micaceous පොඩ්ඩක් ඉන්න. sorry මේ ඒක පොඩි මේ mistake එකක් sorry. micaceous කියන්නේ muscovite mica example එක. හරිද? it can be separated into very thin plates. ඒ කියන්නේ චූටි plates වලට කඩන්න පුළුවන්. හරිද? biotite mica separate කරන්න පුළුවන්. එතකොට muscovite mica separate කරන්න පුළුවන්. හරිද? ඊළඟ structure එක තමයි columnar. ඒකට example එක තමයි tourmaline. නිකන් ඒක නිකන් ඔයාලට දකිද්දි බලා ගන්න පුළුවන්. නිකන් column like structure එකක් තමයි ඒකට තියෙන්නේ. හරිද? ඊළඟට fibrous structure එක example එක asbestosis. ඒක composed ඒ කියන්නේ සමන්විත වෙලා තියෙන්නේ fibers වලින්. හරි. ඊළඟ එක radiated example එක sillimanite හරි pectolite හරි fibrous set in a radial arrangement එකට තමයි තියෙන්නේ මේ radiated කියන එක. ඒක ලේසි මතක තියාගන්න. radiated කියවම radial arrangement එකක් තමයි තියෙන්නේ. හරිද? මේකේ ඇත්තටම මේ කියලා ඒ කියන්නේ කියලා දෙන්න කියන්නේ මේක further divide වෙන ඒවා තමයි කියලා දෙන්න තියෙන්නේ. අනිත් දේවල් වල මතක තියාගන්න ඕනි. exam එකට ආපුවාම ලියන්න. හරිද? ඔයාලට ප්‍රශ්න තියෙනවද මේ slides වල මොන හරි අහන්න තියෙනවද?
දර්ශනී ප්‍රශ්න තියෙනවද නංගි? අක්ක මේ ග්‍රැනියුලා කියන එක මේ ඒකේ අර ඇග්‍රගේටිව් ඔෆ් ග්‍රැනියුල්ස් කිව්වේ මේ ඇග්‍රගේට් කියන්නේ මොකක්ද අපි? ඇග්‍රිගේට් කියන්නේ නංගි නිකන් එකතු වෙලා වගේ කියන අයිඩියා එකක්. කියන්නේ සමූහයක් වගේ කියන අයිඩියා එකක්. හරිද? ග්‍රැනියුල්ස් වල එකතුවක් කියන අයිඩියා එක. තේරුණාද? ඔව් අක්කේ. thank you අක්කේ. හරි. iPhone එයාට ප්‍රශ්නයක් තියෙනවද? ලහිරු ප්‍රශ්නයක් තියෙනවද? නෑ. හරි. හරි ඊළඟ එක දැන් එතකොට අපි ස්ට්‍රක්චර් එක ගැන කතා කරා. ස්ට්‍රක්චර් එකේ ස්ට්‍රක්චර්ස් ගොඩක් ගැන කතා කරා. පළවෙනි ස්ට්‍රක්චර් එක ආය කොටස් 6කට බෙදුණා. ඔයාලට මතක ඇතිනේ. ඒවා ටික ඔක්කොම මතක තියෙන්න ඕනි මේ එක්සෑම් එකට આવොත් ලියන්න. හරිද? හරි ඊළඟට ක්ලෙවේජ්. ක්ලෙවේජ් කියන්නේ නිකන් අපි ඒක නිකන් මිනරල් එකක් ඡේදනය කරනවා වගේ අදහස්. හරිද? කියන්නේ නිකන් ඡේදනය කරනවා වගේ අදහසක්. Cleavage is the tendency of a mineral to break along smooth, flat and definite planes. ඒ කියන්නේ මිනරල් එකක තියෙන කැමැත්ත. දැන් අපි ඒ කියන්නේ මිනරල් එකක් ගත්තොත් ඒක ස්මූත් හරි ෆ්ලැට් හරි නිකන් ප්ලේන්ස් වලට කැඩෙන්න තියෙන කැමැත්ත. ඒකට තමයි අපි කියන්නේ ක්ලෙවේජ් කියලා. ඒ කියන්නේ අපි නිකන් කිව්වොත් එහෙම පොඩි ප්ලේන්ස් වලට කැඩෙන්න ස්මූත් ප්ලේන්ස් වලට කැඩෙන්න තියෙන කැමැත්ත තමයි ක්ලෙවේජ් කියලා කියන්නේ. කාටද මුල් ටික ආය ඕනි? මේ මුල් ටික පොඩ්ඩක් ආය කියලා දෙන්නකෝ. හරි. හරි. අනිත් අයට ප්‍රශ්න නැහැ නේද? ආයේ මුල් ටික කියලා දුන්නට? කමක් නැහැ. කමක් නැහැ. මුල් ටික කිව්වේ කොතනද? කොයි ටිකද නංගි? බිංදුවයි 55. කොයි ටිකද? මුල් ටික කිව්වේ කොයි ටිකද? කොයි? කොද ලදීනී හරි කවුරු හරි පටන් ගත්ත තැන. හරි. ෆිසිකල් ප්‍රොපර්ටිස් කියන්නේ අපි නිකන් මිනරල් එකක් අරගෙන ඒක දිහා බලලා ඒක අඳුරගන්න. කියන්නේ ෆිසිකල් ප්‍රොපර්ටිස් එකක් කියන්නේ අපි ඒක දිහා බලලා ඒකේ තියෙන ගති ලක්ෂණ අඳුරගන්න. හරිද? ඒකේ ඉම්පෝටන්ස් කියන්නේ ඒක තමයි දැන් අපි අඳුර කියන්න යන්නේ. එතකොට පළවෙනි එකේ තියෙන ඉම්පෝටන්ස් අයි අපිට මේ ෆිසිකල් ප්‍රොපර්ටිස් වැදගත් වෙන්නේ කියන එක. හරිද? ෆිසිකල් ප්‍රොපර්ටිස් ගොඩක්ම වැදගත් වෙන්නේ මිනරල් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ කියන්නේ මොකද්ද මේ මිනරල් එක කියලා අපිට අයිඩෙන්ටිෆයි කරගන්න. අපි දැන් ගත්ත ගමන් අපි කිසිම දෙයක් දන්නේ නැත්නම් ඒ කියන්නේ අපිට මිනරල් එකක් අරගෙන අපි ඒක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට අපිට කිසිම දෙයක් දන්නේ. එතකොට අපි දන්නවද මේක මොකක්ද කියලා නෑනේ. එතකොට අපි මේ ෆිසිකල් ප්‍රොපර්ටිස් කියන්නේ ඉගෙන ගත්තොත් මේක දැනගත්තොත් මේක කලර් එක හරි මොකක් හරි දෙයක් දැනගත්තොත් අපිට ඒකින් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් මේක මේ මිනරල් එක තමයි. අන්න ඒකට තමයි ෆිසිකල් ප්‍රොපර්ටිස් වැදගත් වෙන්නේ. ඒ වගේම ෆිසිකල් ප්‍රොපර්ටිස් ගොඩාක් easy ඒ කියන්නේ lazy අනිත් ඒ කියන්නේ කෙමිකල් විදිහට අපි ඇනලයිස් කරන්න යනවට වඩා. හරිද? මොකද කෙමිකල් ඇනලයිසිස් එක ගොඩාක් ඩිෆිකල්ට්. හරිද? ඒ කියන්නේ කෙමිකලි අපි ඇනලයිසිස් කරොත් මිනරල් එක ඒක ගොඩක් ඩිෆිකල්ට්. මොකද ඉක්විප්මන්ට්ස් ඕන වෙනවා. ඒ වගේම ඒක ගැන අපි දැනගෙන ඉන්න ඕනේ කෙමිකලි ඇනලයිස් කරන්න යනවා නම්. ඒ වගේම නොලෙජ් එකකුත් ඕන වෙනවා. ඒ කියන්නේ ඒ වගේ මෙතඩ් එකකට අපි යනවා නම් මිනරල් එකක් ඇනලයිස් කරන්න. හරිද? ඒ කියන්නේ මිනරල් එකක් අඳුරගන්න යනවා. ඒකට වඩා ෆිසිකල් ප්‍රොපර්ටිස් less.
කියන්නේ අපි අහෙන් දැකලා මේක දෙයක් මේක දිහා බලලා අපිට අඳුර ගන්න පුළුවන් මේක මොකක්ද කියලා. අන්න ඒක තමයි පළවෙනි ස්ලයිඩ් එකෙන් කියලා තියෙන්නේ. හරි තේරුණාද? එච්චරයි දෝනි ලදිනිද කවුද මත්තා? ඔව් ලදිනි නේද? එච්චර දෝනි නංගේ ඒ ස්ලයිඩ් එක විතරද? ඒ ස්ලයිඩ් එක විතර දෝනි? නෑ නේද? ලදිනි ඒ ස්ලයිඩ් එක විතර දෝනි නංගි? ඊළඟ ස්ලයිඩ් එකත් ඕන. හරි. ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන්නේ මොනවද ෆිසිකල් ප්‍රොපර්ටිස් කියන්නේ. කියන්නේ අපිට ෆිසිකල් ප්‍රොපර්ටිස් මොනවද තියෙන්නේ මේ මිනරල්ස් වල. ඒ කියන්නේ අපිට මිනරල්ස් අඳුර ගන්න පුළුවන් මොන ප්‍රොපර්ටිස් වලින්ද කියලා තමයි මේ තියෙන්නේ. කියන්නේ අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙන ප්‍රොපර්ටිස්. ස්ට්‍රක්චර්, fracture, cleavage, luster, color, specific gravity, streak, hardness. හරිද? මෙන්න මේ ටිකෙන් තමයි අපි ෆිසිකල් ප්‍රොපර්ටිස් විදිහට මේ ටික තමයි ඉගෙන ගන්නේ මිනරල් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න. හරිද? හරිද ලදිනි? තව ඕනි ඉතුරු ටිකත් ඕනිද? හරි. හරි. ඊළඟට හරි. අපි ක්ලෙවේජ් ගැන තමයි කතා කර හිටියේ. ක්ලෙවේජ් කියන්නේ මිනරල් එකට තියෙන ඒ කියන්නේ නැඹුරුතාවය එහෙම නැත්නම් කැමැත්ත ඒ කියන්නේ ස්මූත් ෆ්ලැට් ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ පොඩි ප්ලේන්ස් වලට කැඩෙන්න තියෙන කැමැත්ත. හරිද? different minerals break in different ways showing different types of cleavage. ඒ කියන්නේ minerals එක minerals කැඩෙන්නේ ඒ කියන්නේ break වෙන්නේ එක විදිහවලට ඒ කියන්නේ cleavage එකක් වෙනස් වෙනවා mineral එකෙන් mineral එකට. හරිද? තේරුණානේ එක මිනරල්ස් බ්‍රේක් වෙන්නේ එක විදිහවලට ඒ වගේම ක්ලෙවේජ් එක ඒ කියන්නේ ඒ කැඩෙන විදිහ කැඩෙන්න තියෙන නැඹුරුතාවය වෙනස් වෙනවා මිනරල් එක මත. හරිද? according to the number of planes and angles between them is cleavage is divided into 6 types. ඒ කියන්නේ අපි මේ මිනරල් එකක් කැඩුවොත් හරි එතකොට හරි වෙල්කම් ලදිනි. මිනරල් එකක් කැඩුවොත් ඒ කැඩුනහම ඒකට කැඩෙන්න පුළුවන් ප්ලේන්ස් ගානයි අන්නේ ප්ලේන්ස් අතර තියෙන ඇන්ගල් එකයි මත ආය සබ් ඩිවයිඩ් වෙනවා 6 types 6කට. හරිද? ඒ කියන්නේ කැඩෙන ප්ලේන්ස් ගානයි ප්ලේන්ස් අතර තියෙන ඇන්ගල් එකයි මත. හරිද? පළවෙනි එක තමයි බේසල් කියන්නේ. එතකොට ඒකේ තියෙන්නේ එක ප්ලේන් එකයි එක්සැම්පල් එක මයිකා. හරිද? ඊළඟ එක පිනකොයිඩල් ප්ලේන්ස් දෙකයි අංශක 90යි එක්සැම්පල් එක ෆෙල්ස්පා. හරිද? ඊළඟ එක ප්‍රිස්මැටික් ප්ලේන්ස් දෙකයි අංශක 90ක් නැහැ එක්සැම්පල් ඇම්ෆිබෝල් හෝර්න්බ්ලේඩ්. හරි. ඊළඟ එක කියුබික් ප්ලේන්ස් 3යි අංශක 90යි එක්සැම්පල් එක හේලයි. හරි. ඊළඟ එක රොම්බොහෙඩ්‍රල් ප්ලේන්ස් 3යි අංශක 90ක් නැහැ එක්සැම්පල් එක කැල්සයිට්. ඊළඟ එක ඔක්ටාහෙඩ්‍රල් ප්ලේන්ස් 4යි අංශක 90යි එක්සැම්පල් එක ෆ්ලෝරයිඩ්. හරිද? මතක තියාගන්න මේ විදිහට වන් ප්ලේන් එකක් තියෙන්නේ මොකටද? ඊට පස්සේ මේ ප්ලේන්ස් ගානින් මතක තියාගන්න දෙවෙනියට තියෙන එකේ ප්ලේන්ස් දෙකයි 90යි ඩිග්‍රී එක ඊළඟ එකේ ප්ලේන්ස් දෙකයි ඊළඟ එකට ඒකේ 90 ඩිග්‍රී එකක් නැහැ. ඊළඟ එකට ප්ලේන්ස් 3යි 90 ඩිග්‍රී එකක් තියෙනවා. ඊළඟ එකට නැහැ. ඊළඟට ආයේ 90 ඩිග්‍රී එකක් තියෙනවා. හරිද? දැන් ඔන්න ක්ලෙවේජ් එක ගැන තමයි මේ අපි කතා කරේ. මේකෙත් ඔයාලා මතක තියාගන්න ඕන මේ බේසල් එකයි බේසල් පිනකොයිඩල් ප්‍රිස්මේටික් කියුබික් රොම්බොහෙඩ්‍රල් මේ කියන මොනවද
examples sorry මේ types 6යි ඒවට example හරි අනිවාර්යෙන් අහනවා මොකක් හරි එකක් දීලා මයික දුන්නොත් එහෙම අහනවා මයික හරි හිතමු මයික මොන ස්ට්‍රක්චර් එකකටද අයිති වෙන්නේ ඒ වගේම I මොකටද අයිති වෙන්නේ ෆිසිකල් ප්‍රොපර්ටි එක කියලා අහනවා හරි එතකොට ඔයාලා ක්ලෙවේජ් කිව්වොත් ආයෙ යටින් ප්‍රශ්නයක් අහනවා ඒකේ තියෙන මොකද්ද ඒ කියන්නේ ක්ලෙවේජ් එකේ මොන ගෲප් එකකටද අයිති වෙන්නේ හරිද ඒකින්ද හොඳට මතක තියාගන්න ඕනේ හරිද ඒකේ ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න නැහැ නේද නැහැ අක්කේ. හරි ඊළඟ එක ෆ්‍රැක්චර් මේ තුන්වෙනි ෆිසිකල් ප්‍රොපර්ටි එක මොනවද කලින් කතා කරපු ෆිසිකල් ප්‍රොපර්ටිස් දෙක කවුරු හරි කියන්නකෝ මන්ට ප්‍රබෝධා කියන්නකෝ ස්ට්‍රක්චර් එකයි ඔව් ක්ලේවේජ් එකයි ක්ලෙවේජ් එකයි හරි ඊළඟට fracture it is the characteristic of a surface obtained when a mineral breaks along a non-cleavage direction ඒ කියන්නේ non-cleavage direction ගැන දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු cleavage විදිහට කැඩෙන directions තියෙනනේ ඒ කියන්නේ එක එක විදි තියෙනවනේ අන්නේ ඒ direction එකට නැතුව වෙන විදිහකට කැඩෙන ඒවා හරිද ඒ කියන්නේ ක්ලෙවේජ් විදිහට නැතුව ඒ කියන්නේ ක්ලෙවේජ් එකේ කැඩෙන විදිහට නැතුව වෙන විදිහට කැඩෙන ඒවා හරිද ඒවට එක්සැම්පල් ඒ වගේ කොටස් තියෙනවා ඒත් 6ක් පළවෙනි එක තමයි even fracture smooth surface එක ඒක එක්සැම්පල් එක lithographic limestone හරිද ඊළඟ එක uneven fracture irregular surface එකක් කියන්නේ ඒ කියන්නේ ඒකාකාර නැහැ example එක serpentine හරි ඊළඟ එක conchoidal regular concentric curves තියෙන්නේ ඒ කියන්නේ ඒකාකාරීව විහිදුන ඒකාකාරීව ඒක කේන්ද්‍රීය විහිදුන curves ඒ කියන්නේ වක්‍ර තියෙන්නේ example එක තමයි obsidian හරි ඊළඟ එක subconchoidal irregular subconcentric curves example එක rose quartz ඊළඟට splintery needle like structure එකක් තියෙන්නේ ඒ කියන්නේ needles වගේ එකේ structure එක example එක tremolite හරි ඊළඟ එක hackly spine like structure එකක් තියෙන්නේ surface එකක් තියෙන්නේ example එක copper හරිද මේකේ දැන් ඔයාලට ඇත්තටම කිව්වොත් මේ fractures වල වැදගත් වෙන්නේ මේකයි කියන්නේ මේවා ගැන ලොකුවට හිතන්න එපා ඒ කියන්නේ ඇත්තටම අපිටත් ලොකු දැනුමක් නැහැ. ඒ කියන්නේ මේ කියන්නේ මේ කොහොමද මේක කියන්නේ ඇතුලේ හැදලා තියෙන්නේ එහෙම කියන්න ලොකු දැනුමක් නැහැ. වැදගත් වෙන්නේ මේ types 6යි ඒ වගේම examples ටිකයි. හරිද? මොනවා හරි අහන්න තියනවාද ඒකේ? මේවා නිකන් මතක තියාගන්න කොහොමද තියෙන්නේ? මෙන්න මේ needle like structure එක මේක හරිද? needle like structure එකයි මොකක්ද ඊළඟට මේ ස්පයින් ලයික් ස්ට්‍රක්චර් එකයි මේවා වැදගත් වෙනවා හරිද ඒවා තමයි එක්සෑම් එකට සාමාන්‍යයෙන් නම් අහන්නේ හරිද ඊළඟට මේක ඉරෙගියුලර් සර්ෆේස් එකක් තියෙන්නේ මොකේද ඒක ඒවා අහනවා හරිද ඒකේ මොන හරි අහන්න තියනවාද අද කට්ටිය සයිලන්ට් මොකද එපා වෙලාද කුප්පි නැතුව නැති වෙලා විශ්මි තේරුණාක්කේ හරි ඊළඟ එක hardness හරිද hardness කියන්නේ it is the resistant to scratching or the degree of resistance a smooth mineral surface offers to abrasion ඒ කියන්නේ දැන් අපි මිනරල් එකක් ගත්තොත් තව මිනරල් එකක් එක්ක අපි ඒ කියන්නේ ඒ තව මිනරල් දෙකක් අරගෙන ඒ දෙක රබ් කරොත් එකට සමහර ඒ කියන්නේ එක මිනරල් එකකින් තව මිනරල් එක මත මොකක් හරි මාක් එකක් හදන්න පුළුවන්. හරිද? අන්න ඒක ගැන තමයි අපි මේක කියන්නේ. කොච්චර ඒ කියන්නේ
දැන් හිතමු මේ මිනරල් දෙකක් ගත කියලා ඒ මිනරල් දෙක රබ් කරපුවාම හරිද එක මිනරල් එකක් ඉන්න තව මිනරල් එකක් මත කොයි මිනරල් එක මත හරි මොකක් හරි ඒ කියන්නේ මොකක් හරි පළුද්දක් හරි මොකක් හරි සීරීමක් ඇති වෙනවා හරිද අන්න ඒක එන්නේ සීරීමකට දක්වන රෙසිස්ටන්ස් එක තමයි මේ hardness කියන එකෙන් කියන්නේ හරිද hardness is determined by the scratching the mineral with the mineral or substance of known hardness. ඒ කියන්නේ අපි මේ mineral එකක් වගේම ඒ කියන්නේ ඒකේ surface එක rub කරන් අපිට තව ගන්න පුළුවන් අපි hardness එක දන්න තව substance එකක්. හරිද? එහෙම අරගෙන ඒ දෙක rub කරපුවාම එක ඒ මිනරල් එකක් මත මොකක් හරි ඒ කියන්නේ මාක් එකක් ඇති වෙනවා. එතකොට ඒකේ තියෙන්නේ අර රබ් අනිත් එකට වඩා ස්මූත් සර්ෆේස් එකක් කියලා තමයි අපි කියන්නේ. හරිද? Only fresh surface of the mineral should be used for scratching. ඒ කියන්නේ fresh surface එක use කරන්න ඕනේ. මේක මේ hardness එක අපි මේවා කරන්න මොකද වෙන දේවල් තිබ්බොත් එහෙම අපි හිතමු මිනරල් එක ෆ්‍රෙෂ් නෑ කියලා. එතකොට මේ දේවල් හින්දාත් මිනරල් එකේ සර්ෆේස් එකට මොකක් හරි බලපෑමක් එන්න පුළුවන්. ඒක නිසා ෆ්‍රෙෂ් සර්ෆේස් එකක් යූස් කරන්න ඕන. හරිද? When two minerals are rubbed against each other, the softer mineral gets a permanent mark on it. හරිද? ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ දෙකක් මිනරල්ස් දෙකක් අරගෙන අපි රබ් කරොත් හරි. එතකොට අනිත් මිනරල් එක මිනරල් එකක් මත මොකක් හරි පර්මනන්ට් මාක් එකක් ඇති වෙනවා. හරිද? එතකොට අපි කියනවා මේ පර්මනන්ට් මාක් එක ඇති වුණ මිනරල් එක අර රබ් කරපු මිනරල් එකට වඩා ඒකේ සර්ෆේස් එක හරිද? ඒ කියන්නේ ඒක ස්මූත්. හරිද? මිනරල් එක සොෆ්ට් කියලා අපි කියනවා. හරිද? මෙන්න මේ hardness එක ඒ කියන්නේ hardness එක අපි ස්කේල් එකකින් දක්වනවා. හරිද? ඒකට අපි කියන්නේ මොහාස් ස්කේල් කියලා. හරිද? ඒක මිනරල්ස් 10කට නම් මිනරල්ස් 10කට අපි කියනවා 1 2 3 4 5 එහෙම කියලා. මේ තියෙන්නේ ස්කේල් එක. හරිද? 1 2 3 4 5 එහෙම මෙන්න මේ ස්කේල් එකට අනුව තමයි මේවා මතක තියෙන්න ඕන. මේ hardness number එකකින් මතක තියෙන්න ඕන. හරිද? 1 කියන්නේ මොකක්ද? 2 මොකක්ද? එක පාටම අහන්න පුළුවන් 6ට තියෙන්නේ මොකක්ද? 4 තියෙන්නේ මොකක්ද? එහෙම නැත්නම් 1ට තියෙන්නේ මොකක්ද? මොකක්ද hardness number එක කියලා අහන්න පුළුවන්. එතකොට මේක මතක තියෙන්න ඕන. හරි. මේ ස්ලයිඩ් එක තේරුණාද? අද මොකද අනේ ඔයාලා කතා නැත්තේ? තේරුණා. හරි. ඊළඟ එක ලස්ටර්. හරිද? ලස්ටර් කියන්නේ කොහොමද මිනරල් එක ලයිට් එක ඒ කියන්නේ ආලෝකය රිෆ්ලෙක්ට් කරන්නේ. ඒ කියන්නේ පරාවර්තනය කරන්නේ කොහොමද කියන එක මත ඒක තමයි අපි ලස්ටර් කියලා කියන්නේ. The luster is the way a mineral reflect light. ඒ කියන්නේ light එක reflect කරන්නේ කොහොමද කියන එක. හරිද? It can be expressed in two ways. ways තුනකට අපිට express කරන්න පුළුවන් luster. Kind of luster ඒ වගේම degree of luster. හරිද? කියන්නේ කොටස් දෙකකට බෙදෙනවා kind of luster, degree of luster. හරිද? Kind of luster කියන්නේ it is the appearance of mineral surface in reflected light. හරිද? ඒ කියන්නේ mineral surface එකේ appearance එක කොහොමද mineral surface එක තියෙන්නේ කියන එක තමයි kind of luster එකේ කතාව වෙන්නේ. ඒ කියන්නේ luster කියන්නේ mineral එකක් කොහොමද light එක reflect කරන්නේ කියන එක. ඒක කොටස් දෙකයි kind of luster, degree of luster. එතකොට kind of luster කියන්නේ mineral එකේ surface එක කොහොමද මේ light reflect කරන්නේ. හරිද? Two main kinds, metallic and non-metallic. Metallic කියන්නේ it's appear like metals. හරි? ඒ කියන්නේ example එක pyrite. Non-metallic කියන්නේ metal appearance එකක් නැහැ කියන එක. There are 6 sub kinds. හරිද? එතකොට මේක තේරුණාද?
ලස්ටර් කියන්නේ මිනරල් එකක් කොහොමද ලයිට් රිෆ්ලෙක්ට් කරන්නේ කියන එක. හරිද? ඒක කොටස් දෙකයි kind of luster, degree of luster. kind of luster කියන්නේ මිනරල් එක ලයිට් එක මිනරල් එකේ appearance එක. හරිද? ලයිට් එක රිප්ලේස් කරද්දී. එතකොට ඒක two kinds kind ඒ කියන්නේ කොටස් දෙකයි metallic and non metallic. metallic කියන්නේ ඒක metal එක. ඒ කියන්නේ it's just like a metal like appearance. හරිද? එතකොට example එක pyrite ඊළඟට non metallic කියන්නේ metal like appearance එකක් නැහැ. ඒක non metallic එක අය divide වෙනවා කොටස් 6කට. ඒක ටික ඉස්සරහදී කතා කරනවා. ඒ slide එකේ ප්‍රශ්න තියෙනවද? අර point එක චුට්ටක් කියලා දෙන්න පුළුවන්ද? It is the appearance of mineral surface කියන එක. It is the appearance of mineral surface in reflected light. ඒ කියන්නේ නංගි අපි මිනරල් එකක් ගත්තොත් ඒක ලයිට් එකට අපි ඇල්ලුවා මේක ලස්ටර් කියන්නේ මිනරල් එකක් කොහොමද ලයිට් රිෆ්ලෙක්ට් කරන්නේ කියන එකනේ. අපි එතකොට මිනරල් එකක් ලයිට් එකට ඇල්ලුවාම ඒක නිකන් ඒකේ අපියරන්ස් එක නිකන් මෙටල් මේ කියන්නේ කොහොමද අපියරන්ස් එක කියලා. يعني මිනරල් එකේ පෙනුම කියන්නේ අපියරන්ස් එක අපිට පේන්නේ කොහොමද කියන එක. ලයිට් එකට ඇල්ලපුවාම තේරෙනවද? මිනරල් සර්ෆේස් එකේ ඒ කියන්නේ අපිට කොහොමද සර්ෆේස් එකනේ පේන්නේ මිනරල් එකේ. කොහොමද අපිට ලයිට් එකට ඇල්ලපුවාම මේකේ සර්ෆේස් එක. හරිද? ඒක මෙටලික් සර්ෆේස් එකක්ද නැත්නම් non මෙටලික්. ඒ කියන්නේ මෙටල් වගේ සර්ෆේස් එකක් පේනවද? එහෙම නැත්නම් non මෙටලික් සර්ෆේස් එකක් පේනවද කියන එක. තේරෙනවද? තේරුණාද? තේරුණා. thank you. හරි. එතකොට non metallic එකේ කොටස් 6යි. adamantine surface like a diamond. හරිද? cassiterite තමයි example එක. ඊළඟට resinous surface is like a resin. cobaltite example එක. vitreous surface is like glass. rock crystal මේක ඔයාලට බලන්න පුළුවන් glass එකක් වගේ. ඊළඟට greasy surface is like greasy. example එක Nepaline. As a pearly surface is like pearls. Example talc. ඊළඟට silky surface is like silk. Example asbestos. හරිද? මේවා මේ surface එක මතක තියෙන්න ඕන. මොකද non metallic ඉඳා surface එක මතක තියෙන්න ඕන. හරිද? example උත් මේ types ටිකයි surface එකයි examples. හරිද? ඒකේ අහන්න මොනවද තියනවද? පැහැදිලි. okay. අහන්න මොකුත් හරි sorry. හරි. ඊළඟ එක අපි කොටස් දෙකකට බෙදුවානේ. මොනවද කොටස් දෙක? මේ මනිෂි උත්තර දෙන්න එපා වෙන කෙනෙක්ගෙන් අහමු. විවර්තන මොනවද කොටස් දෙක ලස්ට් එකේ? kind එකයි degree එකයි. හරි. kind of luster එකයි degree of luster. හරිද? degree of luster කියන්නේ කොච්චර ප්‍රමාණයක් ලයිට් එක රිෆ්ලෙක්ට් කරනවද මිනරල් එකක් මගින්. ඒ කියන්නේ අපි මිනරල් එකක් ලයිට් එකට අල්ලපුවාම ආලෝකයට අල්ලපුවාම කොච්චර ප්‍රමාණයක් ඒ මිනරල් එක මගින් පරාවර්තනය කරනවද කියන එක තමයි degree of luster කියන්නේ. හරිද? It is the intensity or quantity of light reflected by a mineral. ඒක තමයි මම දැන් කිව්වේ කොච්චර ප්‍රමාණයක් රිෆ්ලෙක්ට් කරනවද. There are 5 degrees of lusters. Lusters කොටස් මේ කියන්නේ sorry පහක් තියෙනවා මේ කොටස් degree of luster එකේ. splendent example එක Micaceous hematite. ඊළඟට shining calcite, glistening chalcopyrite, ඊළඟට glimmering film, ඊළඟට dull chalk. හරිද? මේකේ පල්ලෙහාට යද්දී මේ ඕඩර් එකේ පල්ලෙහාට යද්දී ඒ ඒ කියන්නේ ඒ පරාවර්තනය කරන ප්‍රමාණය අඩු වෙනවා. හරිද? ඒක තේරුණාද? අද ස්පීඩ් වැඩිද මං? හරි තේරුණා.
තේරුණාද ඒක? ඔව්. හරි. ඊළඟ එක දැන් ඔයාලට මම මහන්සි වගේද? පැයක් ගියානේ. මහන්සි වගේද? ද ඉවර කරමුද? තව 3ක් ඉවර කරමු. හරි. ඊළඟ එක හරි. මට කියන්නකෝ දැනට අපි කතා කරපු physical properties මොනවද කියලා. අද විහාරා නැද්ද? නෑ. සච්චිනි කියන්න නංගි මොනවද කතා කරපු physical properties කියලා අපි දැන් මේ වෙනකම්. structure file. ඔව්. Cleavage එකයි cleavage එකයි fracture එකයි hardness hardness එකයි luster එකයි hardness එකයි luster එකයි. හරි. ඊළඟ එක color එක. ඒ කියන්නේ mineral එක color එක තමයි ඊළඟ physical property එක. හරිද? එතකොට සමහර minerals වල තියෙනවා fairly constant color එකක්. ඒ කියන්නේ තරමක් නිකන් අර constant කියන්නේ නිකන් තරමක් අපිට නිකන් ස්ථිරයි වගේ constant color එකක් තියෙනවා. ඒවට අපි කියන්නේ idiochromatic කියලා. හරිද? සමහර ඒ වගේ අපිට ඒ color එක අඳුර ගන්න බෑ. හරිද? ඒ කියන්නේ ඒ color එක අඳුර ගන්න බැරි සමහර විට ඒකේ surface එකේ මොනවා හරි ඒ කියන්නේ වෙන දේවල් තැම්පත් වෙලා තියෙන නිසා අපිට ඒ color එක හරියටම අඳුර ගන්න බෑ. ඒවට කියනවා allochromatic කියලා. කියන්නේ ඒ surface එකේ fairly constant color එකක් තියෙනවා නම් ඒක idiochromatic. ඊළඟ එක අපිට color එක හරියටම අඳුර ගන්න බැයි නම් කියන්නේ මේකේ color එක මේකයි කියලා හරියටම අඳුර ගන්න බැයි නම් allochromatic කියලා කියනවා. ඒක අඳුර ගන්න බැරි සමහර මොන හරි දේවල් කියන්නේ impurities කියන්නේ මොන හරි හිතමු කියන්නේ මොන හරි සමහර දේවල් තියෙනවා. ඉතින් තැම්පත් වෙන්න පුළුවන් නේ. ඒක කියන්නේ පස්සේ තියෙන දේවල් හරි මොන හරි තැම්පත් වෙලා කියන්නේ මිනරල් එක ආවරණය කරගෙන හිටියොත් අපිට ඒකෙන් color එක කියන physical property එකෙන් අපිට මිනරල් එක diagnose කරන්න බෑ. හරිද? සමහර ඒවා පුළුවන් හරි color එක තියෙන ඒවා පුළුවන්. සමහර ඒවා අර විදියට impurities වලින් cover වෙලා තිබුණොත් අපිට ඒවා diagnose කරන්න බෑ. ඒවට තමයි කියන්නේ allochromatic කියලා. හරිද? තේරුණාද? තේරුණාද? තේරුණා අක්කේ. හරි. හරි. ඊළඟට මෙන්න මේ colors. හරිද? මතක තියෙන්න ඕනි shining black, biotite, mica. මේක ඔයාලට බලා ගන්න පුළුවන් ඒ විදිහට කියන්නේ. ගියපුවා මේ appearance එක ඒ විදිහටම තියෙනවා. dull black, hornblende, olive green, olivine. දැන් olivine එක මම ඔයාලට පෙන්නවුවා ඉස්සෙල්ලා. මතකද? කොහෙද මම පෙන්නවුවේ? olivine. olivine කොහෙද පෙන්නවුවේ? granular එකේ. No. මේ තියෙන olivine. හරිද? හරි. ඔවට examples මතක තියාගන්න. අනිවාර්යයෙන්ම මේ අහනවා. ඊළඟට white, muscle white mica, chalk කියන එක දන්නවනේ. brown and gold, plagophyte mica. ඊපස්සේ yellow, sulfur, sillimanite, red garnet, ඊට පස්සේ dirty green actinolite, grassy crystalline white quartz, ඊළඟට shining columnar black tourmaline. මේවා මතක තියාගන්න ඕනේ. ඉතින් කියලා දෙන්න දෙයක් නැහැ. හරිද? එහෙනම් මේවා මතක තියෙන්න ඕනි. මීට එහා අහන්න නෑ. මේ ස්ලයිඩ්ස් වල තියෙන ඒවා තමයි අහන්න. හරිද? ඒකේ අහන්න තියෙනවද කලර් එකේ මොනවා හරි? නැහැ. හරි. ඊළඟ එක streak.
ස්ට්‍රීක් කියන්නේ මිනරල් එකේ powdered form එක. කියන්නේ මිනරල් එකේ powder විදිහට තියෙන form එක. හරිද? Streak is the color of the powder of the form of the mineral. ඒ කියන්නේ streak එක කියන්නේ mineral එකක powder form එකේ color එක. හරිද? powder form එකේ color එක. sorry මම powder form එක කියලා කිව්වේ. powder form එකේ color එක. හරිද? ඒ කියන්නේ අපි mineral එකක් කියන්නේ powder එකක් විදිහට පොඩි මේවා කරලා ගත්තොත් ඒකට color එකක් තියෙනවා. අන්නේ color එකෙමුත් අපිට mineral එක අඳුර ගන්න පුළුවන්. හරිද? අන්න ඒකට තමයි අපි කියන්නේ streak කියලා. It could be obtained by rubbing a mineral with a harder substance. ඒ කියන්නේ අපි හිතමු soft mineral එකක් තව මොකක් හරි hard substance එකකින් අපි ඒක rub කරොත් mineral එකේ අපිට ඒ කියන්නේ මේ කුඩු වලට ගැලවිලා යනවානේ. එතකොට කියන්නේ මේවා වෙනවානේ. අයින් වෙනවානේ. එතකොට අන්න ඒකේ color එකෙමුත් අපිට අඳුර ගන්න පුළුවන් මේ mineral එක. Streak in minerals is the more constant property than color. කියන්නේ color එකකට වඩා streak එක constant. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. constant property එකක්. හරිද? The streak may be very different from the mineral color. Streak එක mineral එකේ color එකෙන් differ වෙන්න පුළුවන්. තේරුණාද? mineral එකට එක color එකක් තියෙන්න පුළුවන්. හැබැයි mineral එකේ ඒ කියන්නේ powder කරලා ගත්තාම ඒකේ color එක වෙනස් වෙන color එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම වෙලේම mineral එකේ color එකයි mineral එකේ powder form එකේ color එකයි එකම වෙන්නේ නැහැ. හරිද? හරිද? මේ බලන්නකෝ hematite එකේ color එක black but its streak is red. ඒ කියන්නේ hematite එක කළු වුණාට streak එක red. මේක අහන්න පුළුවන් quiz එකට. මොකද වැදගත් point එකක් හින්දා මතක තියාගන්න. hematite එක black හැබැයි streak එක red. හරිද? quartz white ඊළඟට mica grey feldspar white. හරිද? ඒකේ මොන හරි අහන්න තියෙනවද? ඒකේ මොන හරි අහන්න තියෙනවද? ඉදිරිද කට්ටිය? හරි ඔකේ. හරි වල්ලි. හරි ඊළඟ එකේ specific gravity. හරිද? It is the density of a mineral relative to the density of water. ඒ කියන්නේ mineral එකේ density එක ඒ කියන්නේ mineral එකේ ඝනත්වය ජලයේ ඝනත්වයට අපි සාපේක්ෂව බලනවා කොච්චරක්ද කියලා. හරිද? It is measured by weighing the substance in the air and water. ඒ කියන්නේ air එකේ බරමැල්ල එහෙම බරමැල්ලයි ඊට පස්සේ වතුරේ බරමැල්ලයි එනම් වතුරේ දිහාය බරමැල්ලයි තමයි මේක measure කරන්නේ. හරිද? මේක තමයි equation එක specific gravity එකේ weight in air over weight in air අඩු කරනවා weight in water. මේක තමයි specific gravity එක. gravity එකේ formula එක. ඒ කියන්නේ ඔයාලා මේක මතක තියාගන්න ඕනේ. මොකද ප්‍රශ්නයක් එන්න පුළුවන් ස්පොට් එකට. මේක අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා ස්පොට් එකට. weight in air weight in water දීලා specific gravity එක හොයන්න කියලා දෙයි. හරිද? මේ quartz වල specific gravity එක graphite pyrite ඊළඟට hematite වල specific gravity එක. හරිද? specific gravity කියන්නේ mineral එකේ density එක ජලයේ ඝනත්වයට සාපේක්ෂව කොච්චරක්ද කියන එක. ඒක මනින්නේ වාතයේදී බරමැල්ල mineral එකේ ඒ වගේම ජලයේදී බරමැල්ල mineral එකේ මේ මෙන්න මේ equation එකට දාලා අපිට හොයන්න පුළුවන් specific gravity එක. හරිද? අක්කේ මේ අක්කේ
මේ දැන් ඔත්තන දීලා තියෙනවනේ අක්කේ මේ ස්පෙસિෆික් ග්‍රැවිටි එක ඔය එක එක මිනරල්ස් වලට ඒවා අපි මතක තියාගන්න ඕනේද ඒ ගාන කීයද කියලා? බොහෝ දුරට මතක තියාගන්න නංගි මට මතක විදිහට එහෙම ඕනි නෑ. හැබැයි මතක තියාගන්න. කොල්කටත් හොඳයිනේ. මට හරියට මතක නෑ එක. මතක තියාගන්න. හරිද මේ ස්ලයිඩ් එකේ 4යිනේ තියෙන එක මතක තියාගන්න. හරිද? හරි ඔකේ thank you. හරි. හරි. එතකොට ඔයාලගේ මෙතනින් මිනරල්ස් කියන පාඩම ඉවර වෙනවා. හරිද? ගොඩක් අපි කතා කරා මිනරල්ස් කියන්නේ මොනවද කතා කරා? හරිද? මිනරල්ස් ෆෝම් වෙන්නේ කොහොමද? ඒ වගේ characteristics, classification, ඊට මිනරල්ස් වල physical properties තියෙනවා කිව්වා. ඇයි physical properties important වෙන්නේ කියලා අපි කතා කරා. ඊළඟට physical properties මොනවද කියලා කතා කරා. ඒවට examples කතා කරා. ඊට පස්සේ ඔව් ඒවා තමයි අපි කතා කරේ. එතකොට හරි. දැන් පූර්ණි නංගි මට කියන්න ඇයි අපිට physical properties ඕනි කියලා? To identify minerals, chemical හරි. එකට වඩා physical property එක identify කරගන්න ලේසි. ඔව් physical property එකෙන් identify කරගන්න ලේසි. හරි. ඊළඟ එක ප්‍රබෝධා. Okay. ප්‍රබෝධා කියන්නකො නංගි අපි ස්ට්‍රක්චර් එකක් කියන්නේ මොකක්ද කියලා මිනරල් එකේ ස්ට්‍රක්චර් එක කියන්නේ අපි මොකක්ද? මිනරල් වල තියෙන අක්ෂවල දිගයි අක්ෂ අතර කෝණයයි මං අහන්නේ ඩෙෆිනිෂන් එක. sorry. About ඉංග්‍රීසි වලින් කියන්න. arrangement of aggregate in a mineral cloud be referred to as structure. ස්ට්‍රක්චර් එක කියන්නේ arrangement of aggregate in a mineral. හරිද? හරි. ඊළඟ එක මයුරි. මයුරි. හරි. මොකද්ද පළවෙනි ස්ට්‍රක්චර් එක අපි කතා කරපු? crystalline. example එක marble. හරි. ඊළඟ එක්කෙනා ජනනී උපේක්ෂා. ඔව් okay. crystalline structure එක further divide කරන්න මොකක් මතද based වෙන්නේ? ඒ කියන්නේ මොකක්ද කරුණු දෙක based වෙන depend වෙන්නේ? අක්ෂවල දිගයි අක්ෂ අතර කෝණයයි. කෝණයයි. හරි. ඊළඟ එක්කෙනා ආවර්ජන. දැන් ඔන්න ප්‍රශ්න අහනවා කියද්දි ඉස්සෙල්ලා 30ක් හිටියා දැන් 23යි. හරි. crystalline structure එකේ කීයකට බෙදනවද නංගි ආය අපි සබ් ඒ කියන්නේ කොටස් කීයකට බෙදනවද මේ structure එක? 3යි. පහකට 6කට බෙදෙනවා. 6කට බෙදෙනවා. එකක් කියන්න බලන්න ස්ට්‍රක්චර් එක. cubic structure. cubic structure. හරි. හරි ඊළඟ එක නා හෙට්ටි ආරච්චි. HDBH හෙට්ටි ආරච්චි. හරි. නංගි තව එකක් කියන්නකෝ ස්ට්‍රක්චර් එකක් crystalline වල තියෙන මතක් වෙන්නේ හරි ටෙට්‍රාගෝනල් ඕර්තොහොම්බි ඊළඟ ඒවා මොනවද මොනොක්ලිනික්
triclinic, hexagonal. හරිද? හරි මතක තියෙන්න ඕනි මතක් වෙන්නේ නැහැ කියලා බෑ මතක තියෙන්න ඕනි. හරි. හරි ඊළඟ එකන ජයමි. හරි අපි ක්ලෙවේජ් කිව්වේ මොකකටද ඉංග්‍රීසි වලින් ඩිෆයින් කරන්න බලන්න ක්ලෙවේජ් The tendency of mineral to break along smooth, flat and definite planes. හරි. ඊළඟ එක නම් හංසිකා. ඔව් අක්කේ. ක්ලෙවේජ් එක කොටස් කීයකට බෙදනවද නංගි? 6කට. එකක් කියන්න බලන්න මතක නම්. වාස. ඔව් වාස. හරි. ඊළඟ එක නම් නවෝදි. නවෝදි. ඔව් ඔකේ. ෆ්‍රැක්චර් කිව්වේ මොකක්ද? non-cleavage minerals. non cleavage direction එකට මිනරල් එක බ්‍රේක් කරන එක තමයි ෆ්‍රැක්චර් කියලා කිව්වේ. කොටස් කීයක් තිබ්බද නංගි? 5ක්. 6ක් නෙමෙයිද? ඒක මතක නැහැ. හරි 6යි. හරි ඊළඟ එක නා නිවර්තන. ඔව් ඔකේ. hardness කියන්නේ මොකක්ද? මිනරල්ස් දෙකක් අර ගැටිලා ඒක ප්‍රතිරෝධය ඒකට දක්වන ප්‍රතිරෝධය. හරි. හරි. ඊළඟ එකේනා පුබුදුනි. ඔව් නංගි හරි. හරි. අපි hardness එක measure කරන ප්‍රතිරෝධය. ඔව් හරි නංගි. හරි. හරි. අපි hardness එක ඇහෙනවා නංගි ඔයා හරි. thank you. හරි. hardness එක අපි scale එකක් ගැන scale එකක දැක්වුවා. මොකක්ද ඒ scale එකට කියන නම? කවුද මං කතා කරේ? පුබුදුනි. ඔව් කියන්න නංගි. මතක නැහැ. මතක නැහැ. Mohs scale. හරි. හරි ඊළඟට උදිත. Okay. luster කියන්නේ මොකක්ද? reflect light. ඔව් මිනරල් එක කොහොමද ලයිට් එක රිෆ්ලෙක්ට් කරන්නේ කියන එක. හරිද? ඔව්. හරි. ඊළඟ එක්කෙනා විශ්මි මාෂා. ඔව් අපි. luster එකේ කොටස් දෙක කියන්නේ නංගි. kind of luster, degree of luster. හරි. ඊළඟ එක්කෙනා ෆර්නෑන්ඩෝ. සෙඩ්නි නේ ෆර්නෑන්ඩෝ. හරිද? කෝ නැද්ද? හරි. kind of luster කියන්නේ මොකද්ද නංගි? චුට්ට හයියෙන් කතා කරන්නකෝ. kind of luster කියන්නේ appearance of mineral surface in reflected light. ඒ කියන්නේ අර mineral එකේ surface එකට අනුව මේ පෙනුම අනුව මේ light එක මේ පරාවර්තනය. හරි. එතකොට හිමරු ඕකේ. kind of luster එකේ කොටස් දෙකයි කියන්න බලන්න මොනවද කියලා. metallic non metallic. metallic non metallic.
ඊළඟට දර්ශනී. Okay. Degree of luster කියන්නේ මොකක්ද නංගි? The quantity of light reflected by mineral. Quantity of a light reflected by a mineral. හරි. ඊළඟ එකේ නම් දුල්ෂානි. හරි. මට කියන්නකෝ කලර් එකේ සමහර ඒවාට fairly consistent කලර් එකක් තියෙනවා. ඒවට අපි මොනවද කියන්නේ? හරි. එහෙම නැති ඒවා කලර් එකකින් අපිට ඩයග්නෝස් කරන්න බැරි ඒවා. Allochromatic. හරි. ඇයි අපිට එහෙම කරන්න බැරි? impurities තියෙන හින්දා ඒ surface එකේ. හරි. ඊළඟ එක නා සචිනි ලක්ෂිකා. Okay. ස්ට්‍රීක් කියන්නේ මොකද්ද නංගි? මිනරල් එකක් පවුඩර් කරොත් ඒකට කලර් එකක් තියෙනවා ඒකට. හරි. එතකොට හැම මිනරල් එකම මම මෙහෙම කිව්වොත් මිනරල් එකේ කලර් එකයි මිනරල් එකේ පවුඩර් ෆෝම් එකේ කලර් එකයි හැම වෙලාවෙම. හරිද ඒක? වැරදි. වැරදි වෙන්න හේතුවක් කියන්න බලන්න එක්සැම්පල් එකක්. හීමටයිට් එක බ්ලැක් ඒක පවුඩර් කරාම රෙඩ්. හරි. ඉතුරුනේ මනිෂි. මනිෂි කියන්නේ නංගි ස්පෙસિෆික් ග්‍රැවිටි එක කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මිනරල් එකේ ඩෙන්සිටි එක ඝනත්වය වතුරට සාපේක්ෂව බලන එක. හරි. එතකොට අද ලෙසන් එක තේරුණාද? ඕකේ. තේරුණා. තේරුණා. හරි. එතකොට මං ඔයාලට ආයෙ පෙන්වන්න ඕනේ papers නේද? ගිය සතියේ papers බැලුවද ඔයාලා? ගිය සතියේ කරපේව බැලුවද? මම හිතන්නේ එක නංගි කෙනෙක් බැලුවා. බලලා තියෙන්නේ. ඔයාලට පේනව නේද papers? ඕකේ පේනවා. හරි මේවන් write a detailed account about identifying minerals based on structure giving examples wherever possible. හරිද? මේ බලන්න. එතකොට මේ define the following physical properties of minerals: structure, fracture, luster, cleavage, streak. එතකොට 30 marks. එතන 35 marks. බලන්න කරපු මං කිව්වේ define කරන්න එනවා කියලා. ඒක නිසා ඔක්කොගේම තේරුම් හොඳට මතක තියාගන්න. හරිද? ඊළඟට මේ list the physical properties of minerals. Define each of the above physical properties. ඒ වගේ ගොඩාක් සාමාන්‍යයෙන් physical properties වලින් අහනවා exam එකට. අපි ඩිෆයින් කරන්නේදී අර කොටස් වලට බෙදලා ඒ වගේ එක්සැම්පල් එකත් එක්ක ඔක්කොම විස්තර ඇතුළත් කරලාද නංගි ඩිෆයින් කරන්න කිව්වහම දැන් ඔයා ස්ට්‍රක්චර් එක ඩිෆයින් කරන්න ගියාම මෙහෙමයි ඉස්සෙල්ලා ඩෙෆිනිෂන් එක හරියට ලියන්න එක්සැම්පල් එකක් දෙකක් දාන්න මේවා තමයි එක්සැම්පල්ස්
කියලා ලොකුවට ඒ කියන්නේ අර ඔක්කොම ලියන්න යන්න ඕනේ නැහැ. හරිද? දැන් මේ අපි හිතමුගේ ස්ට්‍රක්චර් කියලා ස්ට්‍රක්චර් එකේ ඩෙෆිනිෂන් එක arrangement of aggregates. හරිද? ඒකල ඕනනම් කියන්න පුළුවන් crystalline කියලා මේජර් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. තව granular කියලා ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඊට පස්සේ columnar කියලා ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මෙහෙම ස්ට්‍රක්චර්ස් තියෙනවා. ඒවට examples මේවා කියලා දෙක තුනක් ලියන්න. ඔක්කොම ලියන්න යන්න ඕනේ නැහැ. පොඩි මාක් එකක් නේ දෙන්නේ. ඒකින්ද පොඩිවට ලියන්න. හරි මේක අපි කතා කරා නේද? හැම එකේම තියෙනවා අපිටත් ඇහුවා ඔයාලටත් අහයි. හරිනේ එතකොට මේවා බලන්න මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට අහන්න? මොකද කට්ටිය මේ මොකක්ද ප්‍රශ්න හදි මේ ලීව් වෙන්නේ මීටින් එකේ. ඈ මනිෂි බයද? දන්නේ හරි එතකොට සමහර විට ලබන සතියේ ඔයාලට උදව් කරන්න තව අයියා කෙනෙක් කැමතියි කිව්වා. ලබන සතියේ soil chemistry එක ඒ අයියා කරයි සමහර විට. මමත් log වෙන්නම් සමහර විට. එතකොට බොහෝ දුරට සමහර විට මටම ආයෙ කරන්න වෙන්න පුළුවන්. මම මනිෂිට හරියටම කියන්නම්. බොහෝ දුරට ඔයාලගේ මං කරන අවසාන කුප්පිය මේක වෙන්න පුළුවන් සමහර විට. හරිද? ඒකින්ද මම ආවොත් ආය හම්බ වෙන්න පුළුවන් සමහර විට. හැබැයි එහෙම නොවුනොත් කියන්න තියෙන්නේ හොඳට පාඩම් කරන්න. ආය කැම්පස් එකට එනවනේ ඔයාලා. එතකොට හොඳට පාඩම් කරන්න. ලෙක්චර්ස් වලට දැන් සඳින්න ඇකඩමික් පටන් ගන්නවා ඔයාලට. එතකොට ඇකඩමික් වලට ලෙක්චර්ස් ලොග් වෙන්න මුල මිස් කරගන්න එපා. ආසාවෙන් වැඩ කරන්න. හැමෝටම ෆස්ට් ක්ලාස් එකක් ගන්න පුළුවන්. හොඳට වැඩ කරන්න. හරිද? මම සමහර විට අය කරන්න බැරි වෙයි දන්නේ. මොකද ඔයාලට හෙල්ප් කරන්න තව කට්ටිය කැමතියි. එතකොට ඒ අයලාට අවස්ථාව දෙන්න ඕනේනේ. ඒකට සමහර විට මට එන්න බැරි වේද දන්නේ නැහැ. හරිද? එතකොට කියන්න තියෙන්නේ එච්චරයි. හොඳට වැඩ ටික කරගන්න සබ්ජෙක්ට් 6ෙම. හරිද? හරි. thank you එහෙනම් හැමෝටම. thank you අක්කේ. thank you. හරි. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ නම්බර් එක තියෙනවානේ අහන්න කොහොමද කරන්නේ? හරි මොන හරි papers වල ප්‍රශ්නයක් හරි තියෙනවා නම් අහන්න. බොහෝ දුරට මම ආයෙ කරන්නේ නැති සමහර විට එන්නත් පුළුවන්. බලමු අපි මම මනිෂිට කියන්නම්. එහෙම නොවුනා කොහොම හරි ආවව නැත්තා දැන් ඇකඩමික් පටන් ගන්නවානේ. හොඳට වැඩ ටික කරගන්න. හරිද? ආසාවෙන් වැඩ ටික කරගන්න. හැමෝම ෆස්ට් ක්ලාස් එකක් දානවා කියලා හිතාගෙන වැඩ ටික කරන්න. පළවෙනි දවසේ ඉඳන් එදාට දෙන දේ එදාට කරලා ගොඩ කරගන්න එපා. මොකද අපිට අත්දැකීම් තියෙනවා ගොඩ කරගෙන. يعني එක්සෑම්ස් ගොඩ කරගෙන පාඩම් ගොඩ කරගෙන අපිට අත්දැකීම් තියෙනවා. ඒක නිසා මේ දේවල් කරන්න එපා. හොඳට වැඩ ටික කරගන්න. හරිද? එහෙනම් හැමෝටම thank you. ලෙක්චර් සහන් හිටියට ඒ වගේම උත්තර දුන්නට ගොඩක් thank you. හරි. good night එහෙනම්. thank you අක්කේ. good night. good night. thank you. Thank you. Thank you, okay. Good night.